नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අපේ කවුරු හරි මහත්යෙක් ජනක මහත්ය පොඩ්ඩක් නිතරම මම එක්ක සම්බන්ධයෙන්ම ඉන්න ප්‍රතිඋත්තර සපයමින් මොකද නැත්නම් මේක ඩිස්කනෙක්ට් වුණොත් හොයාගන්න බැරි වෙන නිසා මේ අපි මෙහෙම එහෙනම් දේශනාව පටන් ගන්න නේද? කට්ටිය වැඩසටහන හිටපු නිසා අපි දැන් මොකකින් සිල් සමාදන් වෙන්න නැති වෙයි. අපි ධම් කරුණ ටික අද කතා කරමු. එහෙනම් හොඳයි නේද? හරිද? හොඳයි එහෙනම් විසද්ධා සම්පන්න කාරුණික පින්වතුන් හැමදෙනාම තමන්ගේ මෙලොව ජීවිතයට පිහිටක් පිළිසරණක් ලැබෙන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගනිමින් පවතින අවස්ථාව. ඒකෙන්ද විශේෂයෙන්ම අද දවසේදී මේ පින්වතුන් ගෙවල් දොරවල් මේ කටයුතු කාරණා තිබුණත් මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන වචන ටික කටින් නොකියුවත් තුනුරුවන් කෙරෙහි විශ්වාසී සැදැහැ සිත් තියෙන නිසායි මේ සසරින් ඈතර වෙන ධම්ම මාර්ගය හොයාගෙන තුනුරුවන්ගේ සේවනට ආවේ නැතිනම් නිබඳු ධම්ම පරිසරයකට ආවේ. ඉතින් මේ පින්වතුන්ට ඉපඳු සත් අදහසින් පැමිණි මේ පින්වතුන්ට ජීවිතේ වටිනාකමක් ලැබෙන වටිනා ධම්ම පරයයක් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම පින්වතුන්ට මේ කාරණාවත් මම මතක් කරනවා. බුදුජානන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මගේ ධර්මයේ ප්‍රඥාවන්තයන් සඳහායි නුවණ නැති අයට නෙවෙයි කියලා. ඉතින් අපි දන්නවා මේ වගේ ධර්මයක් කොච්චර ගැඹුරක්ද කියන්නේ ශ්‍රාවක පාරමිතා ඥානයක් වෙනවා අදුම ගානේ අසංකේය කල්පයක් පාරමී පුරන්ට ඕනේ කියලා. මොකද ලෝකයේ තුල පවතින සාමාන්‍ය මට්ටමේ චින්තනයකට ඔබෙන් ගිය ඥාන දර්ශනය ඇත්ත ඇති දැකීම තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන අපි හිතාගෙන ඉන්න පුද්ගලයන්ම මත දැකිය හැකි ලැබිය හැකි දෙයක් නෙවෙයි. අද දවසේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතාගෙන ඉන්න අපි ජීවත් වෙන මේ වටපිටාව තුල ඉඳගෙනම අපිට බොහෝ පහසුවෙන් නිවන් දකින්න කෙටි ක්‍රම. ඇත්තටම කෙටි ක්‍රම කියලා එකක් නැහැ පින්වතුනි. එකම එක ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨිය මූල කාරණාව කරගෙන පවතින ධර්මතාවය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි දුකේ දුක ඇතිවම නැතිවම නැති කරන මාර්ග දකින්න එක. ඒකෙද ඒ දුක පිළිබඳ දුක ඇතිවීම පිළිබඳ නැතිවීම පිළිබඳව ඔබත් මමත් මේ ලෝකයේ අය දකින්න විදිහට වඩා යථාර්ථ ඥාන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ ආර්ය දර්ශනය. අන්නේ දර්ශනය නිසාමයි යම් කෙනෙක් ආර්ය භූමියකටපත් වෙන්නේ. ඉතින් ඒ දර්ශනය නැතුව අපිට චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් හෝ සිතේ නීවරණ ධර්ම අඩු වෙච්ච පමණකින් අපිට ආර්ය ධර්මයකට පැමුණා හෝ එහෙම නැත්නම් ආර්ය ධ්‍යානයකටපත් වුණා කියලා අපි දෙමුතුන් රැවටෙන්න කියලා. මොකද මම ඔකට හොඳ නිදර්ශනයක් තුන්ට පෙන්නන්නම්. මහා පරිනිර්වාණ සූත්‍රය. පරිනිර්වාණ සූත්‍රයේදී
පහග්ගතුන් වහන්සේ විශාලා මහනුවර අනුක්‍රමයෙන් කුසිනාරා නුවරට වඩින වෙලාවේදී අතරමඟදී හම්බ වෙනවා පුක්කුස මල්ල කියලා එක්තරා ආලාර කාලාමයන්ගේ ශ්‍රාවකයෙක්. එතකොට මේ ආලාර කාලාමගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ බැහැදකිනකොට කතාවක් ඇති වුණා. එතකොට ආලාර කාලාමයන් ගැන මේ පුක්කුස මල්ල ත්‍රිබේජයට ශ්‍රද්ධාව කියන්නේ කොහොමද කියලා පෙන්නනවා. මේ පුක්කුස මල්ල එතන ඉන්නකොට පුක්කුස මල්ලට දහඩ ලැබෙනවා. මේ ආලාර කාලාම තවුසා යම් ගංගා කයින් ඉන්නකොට එතනින් ගල් 500ක් යනවා. ඒ ගල් 500 ගිහිල්ලා ඉවර වෙනකොට ඉතර පුරුෂයෙක් ගිහිල්ලා අහනවා මේ පුකුස මල්ල ආලාර කාලාමයන්ගෙන් මෙතනින් ගල් 500 ගියා ඔබ වහන්සේ ඒක දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ නෑ. එහෙනම් ඒකේ සද්දවත් ඇහුණාද? නෑ මට සද්දේ ඇහුනෙත් නෑ. ඒ කියන්නේ ඔබ වහන්සේ නිදාගෙන දෙන්නේ නෑ මම නිදාගෙන නෙවෙයි. ඒ කියන්නේ සංඥා නැතුවද හිටියේ? ඒක සංඥා සහිතවද කොහොම සංඥා සහිතයි හිටියේ? සංඥා සහිත හිටියේ. නිදාගන්නක් නෙවෙයි. නමුත් ගල් 500ක් ගියාට දැක්කෙත් නෑ අහුනෙත් නෑ. අහෝ මේ බඳු සමාධියක් කියලා තමයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. එතකොට පින්වත්නි එක්බඳු සාමාන්‍ය මනුස්ස මට්ටමට ගෝචර නොවුණු සමාධියකට පත්වන ආර්ය ධ්‍යානයක් කියේ නැහැ. ආර්ය සමාධියක් උනේ නැහැ. මොකද ඒ ආලාර කාලාමයන් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැනගෙන මේ ධ්‍යානයට සමවැදෙන හෝ ඒ ධ්‍යානයේ පාදක කරගෙන ඉබ්බ ඥාන දර්ශනය උපදවා නොගත් නිසා ඉතින් පින්වත්නිට මතක් කරන්නේ අපි භාවනා කරනකොට අපේ චිත්ත සමාධි ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැතිනම් ඇත්තටම අපේ කාම භූමියේ ඉඳගෙන එහෙම ධ්‍යාන මට්ටම් වට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සිතේ තියෙන ධර්මතාවයකට රැවටෙන්නේ නැතුව හොඳින් නුවණ මෙහෙවලා ජීවිතයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරගන්න. ඒක මට මතක් කරන්න තියෙන්නේ ගත වෙන අපේ ජීවිතයේ දුක් සහගත වෙනකන් මේ ජීවිතයේ දුකින් ඈතර වෙන්න බැරි අපි මරණයෙන් පස්සේ දුකින් ඈතර වීම ගැන බලාපොරොත්තු වෙනවා මේක මිත්‍යාව. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වෙනන්ට නෙවෙයි පහළ වෙන්නේ. ඔබට පින්වතුනි මරණයෙන් පස්සේ විමුක්තියක් හෝ ලැබෙන යම් දහමක ප්‍රතිඵලයක් වැඩක් කියනවාද දේවල් දරුවල් ඉදකඩම් නැද හිතනිකාදී නිසා සමන්ගේ ජීවිතය නිසා කායික මානසික ප්‍රශ්න ගැටලු වලින් පිරිච්ච ඔබට ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැතුව ඒ දුක නිදෙන්නේ නැතුව ඒ දුකින් මේ දැන් මුදෙන දර්ශනයක් ලැබෙන්නේ නැතුව ඔබ ලබන ධ්‍යානය මොකටද? ඔබ ලබන ධහම මොකටද? ඔබ ලබන විමුක්තිය මොකටද? ඔබ අවශ්‍ය තැන මිදලා නැහැ. ඉතින් මම මේ පෙන්වන දේ ඔබේ සිතේ සැබෑවටම ජීවිතේ දුකෙන් නිදහස් වෙන දර්ශනය විදුහාඳුර පෙන්වනවා ඒක පෙන්වන්නේ. මේ පෞද්ගලික අදහසකට හෝ පෞද්ගලික අර්ථයකට ඕගොල්ලෝම ගුණ කරන ධර්ම ප්‍රයත්නයක් නෙවෙයි. මම අද වටිනා සූත්‍රයක් කියලා දෙනවා. ඒකෙදි මෙමුතුන් මැත්තට මට මේක සාකච්ඡා ස්වරූපයෙන් කරන්න තිබුණා නම් ගොඩක්ම වටිනවා. මම සහේතුකවම ඔයගලන්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක මට ඔයගොල්ලෝ වචන හෝ මාරු කරගන්නේ ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් කරන්න බැරිවීම එක්තරා මට්ටමක පාඩුවක්. නමුත් ඒක පුළුවන් තරම් සාධාරණයක් කළා මගේ පැත්තෙන් මම මේ කරුණු ටික පෙන්වන්න උත්සාහවත් වෙනවා. අපේ පින්වත් හැම දිනකටම එකම දෙයක් මතක් කරනවා. අපි වාද විවාද පැත්තකින් තබලා හැම දිනම අපේ ජීවිතයට රැකවරණයක් හදාගන්න. ඒ වගේම මේ ලෝකෙට සැබෑම ධර්මය මොකක්ද කියලා හෙළි කරලා දෙන්න විවෘත මනසකින් ඒ වගේම සත්පුරුෂ අදහසකින් කටයුතු බන
ඇසියුතුයි කියලා මතක් කරනවා. ඒ වගේම මේ අවුරුදු 50ක 60ක ඔබත් මගේ ජීවිතය විතරක් නෙමෙයි සසර කියලා කියන්නේ. අවුරුදු 50ක 60ක ජීවිතය මොනතරම් සුවදායකව තිබුණා. මුළු මේ අවුරුදු 50 60 පුරාවටම දුක් මාත්‍රයක් නැතිනකටපත් වුණා. සිංහතුනි අවිද්‍යාව කියන දෙයක් හිතෙන්නේ. අපි දන්නවා අසඤ්ඤතලයේ වගේ තැනක කෙනෙක් උපන්නොත් බලන්න දුක උපදින්න එයාට අදුම ගානේ හිතවත් නැහැ. දුක තියා දුක දැනෙන්න හිතවත් නැහැ. ඒ කල්ප ගාන ගිහිල්ලා හරි ආපහු එතන අවශ්‍ය හිතුනම මේ ලෝකෙට එනවා නම් අවිද්‍යාව අංශය කියන එක අපි දකින අපි හිතන දේට වඩා ගොඩාක් ගැඹුරින් තියෙන කියන එකත් මතක් කරනවා. මතක් කරලා මම තුන්වෙනිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආර්ය දර්ශනය මොකක්ද කියන එක කියනවා. මෙන්න මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන බය නැති ඕන සමාධියකට සමවදින්න සමාධියක් ඇති කරගත්තොත් ඒක ආර්ය සමාධියක් වෙනවා. මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන ඕන සීලයක් පුරන්න ඒ සීලය ආර්ය සීලයක් වෙනවා. ඕන ධර්මයක් ඕනෙන් බලන්න ආර්ය ඥාන දර්ශනයක් වෙනවා. එහෙම නැතුව සීලයක් රැක්ක පමණකින් චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් ඒක ආර්ය ධ්‍යානයක් හෝ ආර්ය සමාධියක් හෝ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ආර්ය භූමියටපත් වෙන හා නොවන මේ පත් වෙන තියෙන ප්‍රධානම ධර්මතාවය මොකක්ද? දර්ශනය. ඒකදී මොකක්ද දර්ශනය සම්මාදිට්ඨිය මේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ තව එක පැත්තකින් අපිට උගන්වනවා. මම මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍රය අනුවම ඔයගොල්ලෝ එන්න. ඒක තුත්තක්වත් අපි පෞද්ගලික අර්ථයක් සපයන්න අවශ්‍ය නැහැ. ඕනේ නැහැ. පද වෙනස් කරන්න ඕනේ නැහැ. මනාකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ දෙවනි කාණ්ඩය සංයුක්ත නිකායේ දෙවනි කාණ්ඩේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ තියෙනවා ලෝක සූත්‍රය කියලා සූත්‍රය. මොකද්ද ලෝක සූත්‍රය කියලා? සංයුක්ත නිකායේ මේ ලෝක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේශිස්සාමි. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේශිස්සාමි තං සුනාත සාදුකම් මානසිකරෝත භාසිස්සාමි කියලා. සරත් නුවර ජීතවනාරාමයේ තමයි තථාගතයන් වහන්සේ මේක දේශනා කළා තියෙන්නේ. මහණෙනි නුඹලට ලෝකයේ ඇතිවීමත් ලෝකයේ නැතිවීමත් දේශනා කරනවා. මෙන්න මේක හොඳට අහන්න හිතේ තියාගන්න නුවණින් මෙනෙහි කරන්න කියලා දේශනා කළාම වික්ෂුන් වහන්සේලා පිළිවෙතන් දෙනවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මොකක්ද ලෝක සමුදය කියලා කියන්නේ? ලෝකයේ ඇතිවීම මොකක්ද? එතකොට අපි පොඩ්ඩක් දැනට බලමු ලෝකය කියන්නේ මොකක්ද කියලා. ස්වභාවික වෙන්න ඕනේ අපි. මේක මනෝමය දෙයක්, සංකල්පයක්, චින්තනයක් නෙවෙයි. ඔබත් මාත් ඉන්න. මට ඔබ ඉන්නවා, කතා බහ කරන්න පුළුවන්. ඔබට මාව පේනවා, මට ඔබ පේනවා. ඔබට දෙමෝපිය සහෝදරයෝ ඉන්නවා. ඒතකොට දේවල් වල යාන වාහන කියනවා, රැකරක්ෂා කරනවා කියලා අපි ජීවත් වෙන මේ ලෝකේ. මේ ලෝකේ තමයි අපිට ප්‍රිය විප්‍රයෝග අම්මා තාත්තා සහෝදරයෝ දුව දරුවාම නැති වුනහම අඳන් දෙවල පින්ද වෙන සිද්ධාන්තය තියෙනවා. ඔබ ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා ඔබට දුක් විඳින්න වෙන දුක තියෙනවා. ඔබට නිന്ദා අපහාස අනුන්දන අසාධාරණකම් වීම තියෙන්නේ. ඒ වගේම තමන්ගේ යාන වාහන ඉදකඩම වහුරු මංකුලකාරයෝ ගන්න පුළුවන්. බලාපොරොත්තු වෙන විදිහට භෝග නූපදින්න පුළුවන්. වගේ ප්‍රශ්න ගැටලු තියෙන මෙන්න මේ පරිසරයට මේ අපි ඉන්න සිද්ධාන්තයටයි සැබෑම ලෝක දිලබුදුහමද දෙන්නේ. ඒක තාපතෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව තියෙනවා, ලංකාව තියෙනවා, ලෝකේ කියලා යමක් තියෙනවා කියලා ඔබට මට දැනෙන්න කම තියෙනවා. මෙන්න මේ ටික. මෙන්න මේ ඔබගේ මගේ ඔබට මට ඔබත් මම ජීවත් වෙන මේ ලෝකය
ඇතිවෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි මෙන්න මේ ටික හොඳට බලමු. මෙන්න මේක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පෙළත් එක්ක කොහොම හොඳට එන්න චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැ රූපය දෙක උපකාර වෙනවා නිසා චක්කු විඥානය උපදිනවා. ඉන්නං සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුවට චක්කු සම්පස්සයයි කියලා කියනවා. පස්ස පච්චය වේදනා. ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. වේදනා පච්චය සංඥා. ඒ වේදනාවට සංඥාව ඇති වෙනවා. සංඥා පච්චය උපාදාන. උපාදානව නිසා දෙඩිව ගැනීම ඇති වෙනවා. උපාදානයෙන් නිසා භවය. උපාදානයෙන් නිසා ඔබත් මාත් ඉන්න මේ හැම කෙනෙකුම ඉන්නවා කියන භවය හැදෙනවා. භවය නිසා ජාති කියන්නේ ඔබගේ මගේ මේ වස්තුන්ගේ ඉස්සදීම වෙනවා. ජාති නිසා ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා බුදුදහම පෙන්නලා ඒ මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය කෝටි මෙසේ මේ සුදු දුක් රැකීම හට ගැනීම වෙනවා. මහණෙනි මෙන්න මේ අයං උපිතේ වික්‍රේ ලෝකස සමුදය මහණෙනි ලෝකයේ ඇතිවීමයි. ඊගාවට සෝතම් පටිච්ච සම්පේච්ච තන සම්පේත සෝත විඥානයේ උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතු ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ඒ වේදනාවට සංහා උපාදාන වෙනකොට භවය ඇති වෙනවා. භවය නිසා ඔබගේ මගේ මේ වස්තුන්ගේ ඉපදීම වෙනවා. ඒ නිසා ඔබත් මා ජරා මරණ දුකෙන් විස්තය කියලා කියනවා. එතකොට මම මේ එන්නන ටික පෙන්නලා අර්ථය ඉස්පති පෙන්නන්නම්. මේ වගේම නාසය ගන්ධය දිවත් රසත් කයත් පොට්ටබ්බයත් මනස ධම්මත් කියන ආයතන ටික හේතු වෙනවා විඥානයගේ ඉපදීම ස්පර්ශ ඇති වෙන්න. ඒ ස්පර්ශයෙන් හේතු වෙනවා වේදනාවන් ඇති වෙන්න. ඒ වේදනාවන් ඇති වෙනවා සංහා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න. ඒ ස්කන්ධ ටිකට කෙලෙස් ඇති වුනහම භවයේ කාම භූමිය කාම භවයේ හැදෙන හැටි කාම භවයේ හැදුනහම ඔබගේ මගේ ඉපදීම වෙන හැටි ඉපදීම වෙලා දැන් ඔබත් මමත් නිදින විදිහට ජරාම දුක් විඳින්න වෙච්ච හැටි වෙනවා. එතකොට ඒකෙම අපි අනිත් පැත්ත බලමු. කතමංච වික්‍රේ කතමංච වික්‍රේ ලෝකස අත්ංගමයි. මහණෙනි ලෝකයේ අත්ංගම සමුදය කියලා කියන්නේ ඇතිවීම. ලෝකස සමුදය කියලා කියේ ලෝකයාගේ ඇතිවීම, ලෝකයේ ඇතිවීම. ලෝකස අත්ංගම කියලා කියන්නේ අස්තංගයට යනවා කියලා කියන්නේ නැති වෙන. එතකොට ලෝකස අත්ංගම කියලා කියන්නේ ලෝකයාගේ නැතිවීම, ලෝකේ නැති වෙන හැටි. උන් හොඳට මේ කාරණාව බලන්න. මේ කාරණාව හොඳට බලන්න. ලෝකයේ නැතිවීම බුදුරජාණන් වහන්සේ පෙන්නන හැටි චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇහත් රූපය දෙකේ ගැටීම නිසා රූපය දෙක නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුන් දෙනාගේ එක්වීම පැමිණීම හමු වීම චක්කු සම්පස්සයයි කියලා කියනවා. ඒ චක්කු සම්පස්සය නිසා චක්කු සම්පස්සෙන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව නිසා ලෝකෙට සංහවක් කියලා කියනවා. යෝ තස්සා ඒව සංහයි අශේෂ විරාග නිරෝධා. ඒ වේදනාව අරඹ ඇති වෙන ඒ සංහව උතුරු නොකොට නැති කිරීමේ උපාදාන නිරෝධ. උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධ. උපාදානේ නැතිවීම භවය නැති වෙනවා. භව නිරෝධ ජාති නිරෝධ. භවයේ නැතිවීම ජාතිය නැති වෙනවා. ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස නිරුද්ධಂತಿ. ජාතිය නැතිවීම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නැති වෙනවා කියලා කියනවා. මහණෙනි මේ ලෝක නිරෝධයයි කියලා කියනවා. දැන් අපි මේ සූත්‍රයේ පොඩ්ඩක් පරිේශනාත්මකව බලමු. ඔබත් මමත් හිතන්නේ ඔබත් මමත් උපන්න දවසේ මේ අද අපි අඳන්න වැළපෙන්න තියෙන ලෝකයේ හැදුනේ කියලා. ඔබත් මමත්
තියෙන ලෝකේ ඒ ඉපදිලා ඒ තියෙන ලෝකික ජීවත් වෙලා ලෝකේ තියෙද්දි අපි මැරලා යනවා කියලා තමයි මේ ලෝක දර්ශනේ ලෝකෙ දකින්නේ අපි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නු මේ සූත්‍රය දිහා බලන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්සේ කියන තැනින් ලෝකේ පනවලා තිබුණාද කියලා. ඔන්න ඒ ටිකට කන්නහ උපාදාන ඇති වෙනකොට භවය හැදලා ජාති ජරා මරණ ඇති වුණා. ඔන්න ලෝකේ ඇති වුණා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඇහැ රූප චක්කු විඥානේ චක්කු සංපස්සේ යොමුක වේදනාව කියන ටිකට තියෙද්දි ඒකට කන්නහ උපාදාන නැති වෙනකොට භවය නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම ජාති ජරා මරණ දුක පෙන්වලා තිබුණද කියලා බලන්න ඇහැ රූප චක්කු විඥානේ කියන තැන ඇහැ රූප චක්කු විඥානේ කියන ටිකට සංනා උපාදාන එකතු වුණාම භවය හැදලා ජාති ජරා මරණ දුක පුදු දුක් වශයෙන් හට ගැනීමක් වෙනවා. මේ ඇහැ රූප චක්කු විඥානේ මොකදින වේදනාව කෙරෙහි සංනා උපාදානය නැති වෙනකොට භවය නැති වෙනවා ජරා මරණ දුක් නැති වෙනවා කියලා කියනවාම මේ ලෝකය ඇති වෙච්ච හැටි පෙන්වන්නේ ලෝකය පෙන්වන්නේ නැහැ ඇහැ තුල ලෝකයේ පෙන්වන්නේ නැහැ රූපය තුල ලෝකයේ පෙන්වන්නේ නැහැ චක්කු විඥානය තුල. හොඳට මේ සූත්‍රය පරිශීලනය කරන්න. මේ හැමතැනකම එහෙමයි. නමුත් ඕගලන්ට ඒකට දත්ත වශයෙන් තමයි මම මතක් කළේ සංයුක්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ අපි ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියන දෙපැත්තටම හොඳට කරුණු ගවේෂණය කළාම ඕගලන්ට පෙනෙන්න පුළුවන් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන නාස ගන්ධ ගාන විඥාන කියලා ආයතන ටික ස්කන්ධ ටික ධාතු තියෙන තැනින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පැනවියේ නැති බව අපිට පෙනෙනවා. මොකද ඒ ටිකට සංහාව ඇති වුණාම උපාදානයට හේතු වුණා. සංහා උපාදානයේ භවයට හේතු වුණා. භවයයි ජාතියට ඔබගේ මගේ වස්තුන්ගේ පිටදීමට හේතු වුණා. අපි කොහොමද මේක වෙන්නේ කියන එක පස්සේ හොයාගමු. නමුත් දැන් මේ සිද්ධිය අපි හිතාගන්නේ අපි ඉපදෙනකොට මේ ආයතන ටික තුලයි ලෝකෙ තියෙන්නේ. ආයතන ටිකට ඇහැ තියෙනවා ලෝකේ. ඇහැට පෙනෙන රූප ලෝකේ තියෙන රූප පෙනෙන්නේ ඒවයි අපි විඳින්නේ කියන තැනක. නමුත් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන තියෙන ටිකට සංහා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම භවයේ හැදින ලෝකෙ හැදිච්ච බවත් යොමු ජරා මරණ දුක් ඇතිවෙච්ච හැටි තේරෙනවා. එතකොට අනිත් පැත්තට ආපහු ඒ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ටිකට සංහා උපාදාන කියන කෙලස් ටික නොයදුනහම භවයේ නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම පෙර ජීවිතයේ ඉඳලා ආපු සත්‍යය ටිකක්වත් ලෝකයක්වත් මරණයෙන් පස්සේට යන සත්‍යය ටිකක්වත් ලෝකයක්වත් ඉන්නේ නැතුව මෙතන කෙලෙස් ටික නිසා හදාගත්ත ලෝකෙකුත් කෙලෙස් ටික නැති කළාම ලෝකය නැති වෙන්නේ නැති කරන්න පුළුවන් දර්ශනයක බුදුරජාණන් වහන්සේ පෙන්වන බව ඔයගලන්ට තේරෙනවා ඇතිනේ. මොකද ආයතන ටිකේ සංහාව උපාදානයේ ඇති වුණාම ජාති ජරා මරණ දුක පෙන්වනකොට ලෝකෙ පෙන්වනකොට ඒ ආයතන ටික පොතෙහි සංහාව උපාදාන බව නැති වෙනකොට භවය නැතිලා ජාති ජරා මරණ නැති වෙනකොට පෙන්වුවා ආයතන ටිකට කෙලෙස් එකතු වීම නිසා ලෝකයේ හැදුනා විනා ආයතන ටික තිබුණට ලෝකයේ පවතින්නේ තණ්හාව නැතිකොලොත් කියන ටික අපිට මේ පරිශ්‍රණයේදී ඔප්පු වුණා. එතකොට මෙන්න මේ සිද්ධිය හොඳට බලන්නට ඕනේ. දැන් අද ඔබට ඔබ ඉන්නවා. ඔබ ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඔබේ ජීවිතේ දුක් සහිතයි. ඔබට දෙමව්පිය සහෝදර ඥාති හිතේකින් මරණ දුක එනවා.
ඉතින් මේ දුකෙන් මිදෙන්නයි ඕගොල්ලෝ ඔක්කොම උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ මේ දුක කියලා එකක් තියෙනවා. මේ දුක ඕගොල්ලන්ට ඇත්තම වෙලා දුක මම වෙලා දුක මම විඳින්නේ වෙලා දුක මගේ ආත්මය වෙලා. එතකොට දුක මම වෙලා දුක මගේ වෙලා දුක මගේ ආත්මය වෙලා දැන් ඔබ ප්‍රතිපදාවක් හොයනවා මේ දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න ඔබ ප්‍රතිපදාවක් හොයනකොටම කියනවා දුක තමන්ගේ වෙලා කියලා. එතකොට දුකට අයිතිකරුවක් ඉන්නවා, අයිතිකරුවට දුකක් තියෙනවා. ඔබට කවදාවත් දුක කියන එකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දුක ඔබේ ආත්මය වෙලා නිසා. මේ දර්ශනය මත කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක තියෙනවා දුකෙන් ඉවත් වෙන දර්ශනයක් නෙමෙයි. මේ දුක තියෙනවා මේ ලෝකෙ තියෙනවා මේ ලෝකෙ උපදින්නේ මෙහෙමයි ලෝකෙ නූපදින්නේ මෙහෙමයි කියලා පෙන්නලා ලෝකය ඉපදුනොත් දුක. එතකොට ලෝකෙ නූපදවා ගන්න ක්‍රමයක් වෙනන්නේ. ඉතින් මෙන්න මේ සිද්ධිය හොඳට අපි උපමාවක් කරගෙන පොඩ්ඩක් බලමු. අපි කියනවා ඔබට ඇහැටි මේ ඇහැ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගේ උපාදාය රූපයක් තමයි ඉදිරියෙන් කියන යම පිළිගුම් කරන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදය. ඒක හැදිලා තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයකින් මිසක ඒ ඇහැ මමවත් මගේවත් නෙමෙයි. ඒ ඇහැ හේතු ප්‍රත්‍යයයි. අපි නාම රූප වලට හේතු කොහොමද කියලා අපි ඒව පස්සේ බලමු. නමුත් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන 6 හේතු ප්‍රත්‍යයයි. නාම රූප කියන ධර්මතාවයකින් හැදුණා. ඊට පස්සේ බාහිර ගෝචර ධර්ම ටික බලන්න. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ චතුර්ණංච මහ භූතාන උපාදාය රූප. සතර මහා ධාතු නිසා පවත්නා රූපතහන. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතුව තුල පිහිටලා තියෙන හැඩසතහන ඔබට වෙනවා. එතකොට ඒ ඇහැවත් ඇහැට පෙනෙන රූපවත් කිසි කලක සත්‍යක පුද්ගලයෙක් නෙවෙයි. අපි ඔකට උපමාවක් ගනිමු. දැන් මේ ඉදිරියේ මගේ රූපයේ දිස්වෙන ස්ක්‍රීන් එකේ ඡායාව වැටෙනවා. ඔය ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යක පුද්ගලයෙක්ගේ රූපයක්ද ඔබට පේන්නේ. එහෙම නැත්නම් ඔබ ටීවී එකක් බලනවා කියලා කියන්නේ. ඔබ ටීවී එකක් බලනකොට ඔබේ ඇස් ඉදිරි පිටට පෙනෙන රූපය විදුරු රූපවාහිනී මේ විදුරු මත පතිත වෙච්ච ඒ පෙනෙන රූපය සියලු අංගපසංග සහිත ඔබට රූපයක් පෙනුනට ඒ රූපේ භෞතික සැකස්ම සත්ව පුද්ගල නොවන චිත්ත මාත්‍රයක් සතර මාත්‍රයක් කියනක ඔබට හොඳට පැහැදිලි. ඒබඳු ඇහැකුයි ඒබඳු රූපේකුයි නිසා තමයි චක්කු විඥානය උපදින්නේ. ඒ උපදින දේශ ඒ ස්පර්ශය නිසා ඔබට වේදනාවක් පහළ වෙනවා. දැන් ඔතන සත්ව පුද්ගල නොවන රූප මාත්‍රයක පෙනීමක් නිසා එන වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අරඹය ඔබේ හිත පැත්තෙන් දැන් ඔන්න පිරෙන පැත්ත එකක්. ඔබේ හිත පැත්තෙන් ඔබ මේක අසුරු කරනවා කොහොමද? මේ පෙනෙන වස්තුව කැමති කියලා හෝ අකමැති කියලා හෝ හිත ඇසුරු කරනවා. එහෙම නැතිනම් මේ පෙනෙන දේ සත්‍යය කියලා පුද්ගලයෙක් කියලා ඔබ හිතනවා. ඒ කියන්නේ සත්‍ය පුද්ගල හැඟීම කියන එකට කියන උපාදානය කියලා. රූපං අත්ථෝ සම්පස්සතු රූපී ආත්ම වශයෙන් දකින්න ක්‍රමයට කියන දික්ටි උපාදාන අත්වාද උපාදානය කියලා. සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීමට දෘෂ්ටියට කියන දික්ටි උපාදානය කියලා. ඇහැට
ඉදිරිපිටට ආපු රූපෙට ඔබ මේ පුද්ගලයෙක් කියලා හිතනවා. හිතලා දැනගන්නවා. ඇහැට ආපු රූපයට ඔබ හිතනවා පුද්ගලයෙක් කියලා ඇහැට පෙනුන රූපයයි පුද්ගලයෙක් කියලා ඔබ හිතපු ටිකයි දෙකම එකතු කරලා ඒ රූපය පුද්ගලයෙක් කියලා ඔයගොල්ලෝ දැනගත්තාම ඇහැට ආපු රූපෙට ඒ රූපය හරිය වටිනවා නේද කියලා ඇහැට පෙනුන රූපය ඒකට වටිනාකම දීලා වටිනා රූපයක් හැටියට ඔබ දැනගන්නකොට දැන් ඉබේම ඔබ තුල නිර්මාණය වෙලා ඇති ඔබ දැනගත්ත විදිය වැරදි කියන එක නොදන්නකම නිසා නැත්නම් ඔබ දැනගත්ත ආකාරය දන්නේ නැතිකම නිසා ඇක්ටිවිටි ආපු රූපයට ඔගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතුවාම ඒ රූපයත් ඔගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතපු එක නිසා ඒ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ කියන දැනුමක් ඇති වුණා නම් ඔන්න බලන්න දැන් මේ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ කියලා දැනුමක් ඇති වෙනවා. ටීවී එකේ තියෙන රූපේ නිකම්ම රූපයක්. ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ හිතුවාම ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ දැනගත්තා. දැන් පින්වතුන්ට පෙනෙන්නේ පින්වතුන් දැනගෙන තියෙන්නේ මේ රූපේ සත්‍යය කියලා. නමුත් රූපේ සත්‍යය කියලා ඕගොල්ලෝ දැනගත්තේ කියන එක දන්නේ නැති වුණාම ඕගොල්ලන්ට තේරෙන්නේ රූපේ සත්‍යය කියලාමයි. අන්න රූපං සත්‍යතු සම්පස්සති. මේ රූපේ සත්‍යය කැටියට දකින්නකම ඇති වෙනවා. දැන් මෙතන හොඳ සිද්ධියක් තියෙනවා බලන්න. රූපේක සත්‍යය කියලා හිතුවහම රූපේ සත්‍යය කියලා ඕගොල්ලන්ට පේනවා. නමුත් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට රූපේ සත්‍යය කියලා පේනවා කියලා නෙමෙයි. රූපේ සත්‍යයයි කියලා. දැන් බලන්න ටීවී එකේ පෙනෙන රූපයට සත්‍යය කියලා හිතුවහම ඒ උපාදානයේ ඔයගොල්ලන්ගේ මනසේ යෙදෙනකොට ඒක දිහා බලන කෙනාට පෙනෙනවා බලන කෙනාට පෙනෙනවා ඒක සත්‍යයක් හැටියට. ඒ රූපය සත්‍යයක් හැටියට සමන්ත පෙනෙන එක ඒ රූපේ සත්‍යයක් කියලා ගන්න එකත් අතර තියෙන වෙනස හොයන්න පොඩ්ඩක්. මම කියන්නේ කොහොමද බලන්න ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කියලා ගැනීම සහ ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් හැටියට අපිට පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා නම් මේ දෙකෙන් සිද්ධ වෙන කාරණා දෙකක්. ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කොට ගත්තොත් එයාට මේ රූපේ සත්‍යයක් කොට පෙන්වනකම තමා තුළින් උපදවලා නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. පෙනෙන දෙයට කෙලස් ටිකක් යොදලා උපද්දවාගත්ත සිද්ධාන්තයක් නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ සත්‍යයක් ඉන්නවා කිව්වහම එයා පූර්ව අපරාන්තිට දුවනවා. දැන් පෙනෙන සත්‍යයක් මොන ඇත්තටම මේ සත්‍ය කොහෙන්ද එන්නේද මේ සත්‍ය කොහාට යයිද කියලා ඉන්න සත්‍යයේ පූර්ව අපරේට ඕගොල්ලෝ දුවන එක වළක්වන්න බෑ. අවිද්‍යාවේ අතුලටම ගියා. නමුත් ඇත්තටම මේ ඉන්න සත්‍යය කොහෙන්ද එන්නේද කොහාටද යන්නේ කියන එක ඕගොල්ලන්ට දුක්ඛ සහගත බවකට පත් වුණේ මොකටද මේ සත්‍ය භාවය නැත්නම් මේ ලෝකෙ ඉපදෙන හැටි නොදැක්ක නිසා සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම තමයි ලෝකෙ කියලා කියන්නේ. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඕගොල්ලන්ට පෙනෙන එහෙම ටිකට කෙලස් ටිකක් එකතු කරපු නිසා ඕගොල්ලන්ට පෙනෙන හැටි නේද අපිට පෙනෙන හැටි නේද මේ ලෝකේ උපදවා ගත්තේ පෙනෙන හැන ආයතන ටිකට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කරලා සත්‍යයේ ඉන්නවා පුද්ගලයේ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම අපි උපදවාගෙන නේද කියලා දන්නේ නැත්තම් ඒ කියන්නේ ලෝක සමුදය දන්නේ නැති වෙනකොට ඒ ලෝකේ ඇත්ත වෙනවා. ලෝකයේ ජීවිතය වෙනවා. දුක ඇත්ත වෙනවා. අවිද්‍යාව ඇතුළතම ගිහිල්ලා.
ඊට පස්සේ ඒ ලෝකෙන් මිදෙන්න ඒ දුකෙන් මිදෙන්න අපි ඉවර කරනවා. ඒ දුකෙන් උත්සාහවත් වෙනකොට ඉදීමයි අපි සීලබ්බත පරාමාසයෙන් යුක්ත වෙනවා. මම කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි හදට හිතන්න. ඔබට නේද පින්වතුනි මේ තව මිනිස්සු ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ගොඩාක් වටිනා දේවල් කියනවා කියලා ඔබට නේද පින්වතුනි දැනෙන්නේ. ඔබටයි දැනෙන්නේ. ඔබට දැනෙන විදිහට ඔබ සිතින් කරන්නේ. වටිනවා කියන දේවල් ළඟට ගන්න. නොවටිනවා කියන දේවල් දුරස් කරන්න. ඔබ උත්සාහවත් වෙනවා. එතකොට මේ කය තමන් කියලා මම කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ අම්මා තාත්තා දුව පුතා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ රන්රුදී මුතුමෙනෙක් වටිනවා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. ඕගොල්ලන්ට පෙනෙන්නේ කියන්නේ දැන් ඕගොල්ලන්ට පෙනෙනකොට පින්මුතුන් කවදාවත් ආර්ය දර්ශනය අහලා නැතිනම් ආර්ය ධර්මයේ හික්මිලා නැතිනම් අසුතවත් පුද්ගලයාගේ ලක්ෂණය මේ ලෝකයේ ඇතිවෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ස්කන්ධ ටිකට සංහා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා තමන් තුල මෙන්න මේ විදිහට පෙනෙන පරිසරය නිර්මාණය කරගෙන දැන් තමන්ට පෙනෙන සිද්ධිය හදාගත්තා කියන එක දන්නේ ඒ නොදන්නා කමට කියන ආර්ය ධර්මයේ දක්ෂ නැති අසුතවත් කියලා. ඒ අසුතවත් පුතඥයාගේ ලක්ෂණය මොකද? රූපං අසුතෝ සම්පස්සේ. ඒ කියන්නේ තමන්ට සත්‍ය කියලා පේනවා කියලා දන්නේ තේින්දා එයාගේ ලක්ෂණය මොකද? රූපේ සත්‍යක්මයි කියලා හිතනවා. මේ මම කියලා පෙනෙනවා කියලා දන්නේ තේින්දා මේ මමමයි කියලා හිතනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨිය යුක්ත ඒ තැන විචිකිච්ඡාවෙන් වළක්වන්න බෑ. මොකද විචිකිච්ඡාව? ඒ ඉන්න සත්‍යය කොහේ ඉඳන්ද ආවේ කොහොම ඉඳද්ද අනාගතයට කොහෙද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තික දුවනවා. ඊට පස්සේ ඒ ඉන්න මට මහා දුක් සහිතයි. ඉන්න මේ අනිත් පිරිස ඇසුරු කරන එක මට මහා කරදරයක්. ඉතින් මේ දුකෙන් මම බේරලා යන්නත් හදනවා. එතකොට දුකත් ඇත්ත වෙලා දුක ජීවිතේ වෙලා ඒ දුකෙන් පලා යන්න නොයෙක් රුත සමාදාන මුලේ දෙනවා. ඒකට කියනවා මේ සීලපත පරාමාසය කියලා. මේ චතුරාර්ය සත්‍ය ලෝකයේ ඇතිවෙච්ච හැටි සහ නැතිවෙච්ච හැටි නොදන්නකොට ලෝකයේ තියෙන කැප්ට වෙනවා. ඊට පස්සේ ඒ ලෝකයේ පූර්ව අපරේත දුවනවා. ඊට පස්සේ දෘෂ්ටි වශයෙන් ඒක ඇසුරු කරනවා. ඉතින් මෙතනදී මට ඕගලන්ට පෙන්වන්න ඕනේ එක දෙයක්. යම් කිසි කෙනෙක් ආර්ය දර්ශනය කියලා කියන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න එක. කෙටියෙන් ඕක කෙටි කරලා ගත්තොත් පුතජන සහ ආර්ය කියන දෙදීම උතන. ආර්ය ධර්මය නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති අන්ධබාල පුතජන කෙනා හිතන්නේ ලෝකයේ කියලා එකක් තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. එයා ඒ ඉන්න සත්‍ය පුද්ගලයෝ පෙර ජීවිතවල ඉඳලා එන්නේ කියලා කුසල අකුසල කර්ම කරගෙන සත්‍ය පුද්ගලයෝ පහත හරි යයි කියලා කොහොම හිත ඕක ඇතුළේම විමුක්තියට තොරේ. නමුත් සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සතවත් ආර්ය ශ්‍රාවකයා මේ සත්පුද්ගල භාවයට හම්බ වෙන ලෝකය හැදින හැටි දකිනවා. කොහොමද? උප්පත්ති වශයෙන් ගිනාවේ නැති උප්පත්ති වශයෙන් ගිනාවේ රූපයක් පෙනෙන්න පුළුවන් කම විතරයි. ශබ්දයක් අහන්න පුළුවන් කම. ඒ පෙනෙන රූපයක් ඇහෙන ශබ්දය සත්පුද්ගල නොවන අනාත්ම සිද්ධාන්තයෙන් ස්පන්ද ධාතු ටිකක් තියෙනවා. ඒ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අපිට උකතව විස්තර කරගත යුතු ඉදිරියේදී. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සත්‍යය පෙනෙන පුද්ගලයේ හැටියට පෙනෙන වටිනා වස්තු හැටියට පෙනෙන ලෝකයක් නිර්මාණය කරගත්තා. එතකොට එයාට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා. හැබැයි එයා දන්නවා
මේ තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා මගේ ඉස්සරහා කියලා මට පෙනෙන කමක් තියෙනවා නම් මේ පෙනෙන කම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මට පෙනෙන කමක් නේ තියෙන්නේ. එතකොට එයා දන්නවා මේ පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදානය අයින් කළොත් මේ විදිහට ලෝකෙ පෙනෙන කම මේ රූපේ මම කියලා පෙනෙන කම මේ තව සත්‍ය පුද්ගලයෙ කියලා පෙනෙන කම මේ වටිනා වස්තු දේවල් වල කියලා පෙනෙන කම අයින් කරන්න පුළුවන් ලෝක නිරෝධ කරන්න පුළුවන් කියලා දන්නවා. එයා ලෝකයේ ඇතිවීමත් ලෝක නිරෝධයත් දෙක දකිනවා තමන් තුළ සිද්ධාන්තයක් හැටියට. අසුතත්ත්වඥය එහෙම දන්නේ එයා දන්නේ උප්පත්ති වශයෙන්ම උපදිලා උපන්නෙම මේ වගේ ලෝකෙකයි. දැන් ඒ ලෝකයේ වටිනා වස්තු කියන පුද්ගලයන් සත්‍යයෙන් ලෝකිකයි ඉන්නේ කියලා. එයා මොකද කරන්නේ? එයාට කවදාවත් මේ ලෝකෙ නොදෙන්න බෑ. මැරෙන්න කම්ම මේ ලෝකෙ තුල ඉඳලා පස්සේ ලෝකෙ තුල මැරලා යන එක තමයි අසුතත්ත්වඥයට අයිති. නමුත් සුතෝචාර්ය ශ්‍රාවකයට එහෙම කාලකන්ණි වෙන්න ඕනේ නෑ. එයා ලෝක නිරෝධය කරන්න ගන්නවා. මොකද උපත්ති වශයෙන් ගෙනාපු ආයතන ටිකේ ලෝකයේ තිබුණේ නැතුව පසුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සතුටු වෙන්න දුක් වෙන ශේෂ්ත්‍රය හදාගත්ත බව දකින නිසා. ඉතින් මම එන්නතුන්ට මතක් කරන්නේ මේ ටික. සුතවතාර්ය ශ්‍රාවකය සහ අසුතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි අසුතවත් පුතඥයා අපි උපමාවක් ගත්තොත් ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතනවා. ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ සත්‍යය කොහෙන්ද මෙන්දැද්ද කොහාට යයිද දන්නේ නැහැ කියලා තර්ක විතර්ක කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ රූපේ සත්‍යයක් නෙමෙයි ඒ රූපේ සත්‍යයක් කියලා මට පේනවා කියලා දකිනවා. ඒ හින්දා ඒ සත්‍යය කොහෙන්ද මෙන්දැද්ද කොහාටද යයිනේ කියන එක යාට අදාළ නැහැ. යාට ඒක දෘෂ්ටි විහිළුවක් විතරයි. දෘෂ්ටි හුලක් දෘෂ්ටි කාන්තාරයක් විතරයි. එයා දන්නවා රූපේ සත්‍යයේ ඒ සත්‍යය කොහෙන්ද මෙන්දැද්ද කොහාට යයිද කියනවනම් මේ තරම් දෘෂ්ටි මේ තරම් විහිළුවක් නෑ. මේ තරම් කොලොක්කමක් නෑ කියලා දන්නවා. මොන තරම් විහිළුවක්ද මේ කියලා දන්නවා. ටීවී එකේ තියෙන රූපය කෙනෙක්මයි කියන දැන් Tamanta එතනින්නේ රූපයක් ඇටියෙට. කෙනෙක් ඇටියෙට. Tamanta කෙනෙක් ඇටියෙට පෙනෙන බව නොදන්නාකම නිසා ඒ රූපේ කෙනෙක් කියලා රැවටිලා තමන්ගේ රැවටීම මත තමන් දෘෂ්ටි සහගත පෙරපස යනවා. බලන්න මොනතරම් ඇදවැටීමක්ද කියන්නේ. හරියට තමන්ගේම ඡායාවට රැවටිලා ප්‍රතික්‍රියා දක්වන තිරසංගත සත්තු වගේ නෙමෙයිද කෙලස් ටිකට තමන්ට පෙන්වන තමන්ගේ ඇහැ දකින්න නැතුව ලෝකයේ ඇත්ත කරගෙන දුක් විඳින එක. එතකොට අසුතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි ටීවී එක ඇතුළේම පුද්ගලයෙක් ඉන්නවා කියලා යම් කෙනෙක් දකිනවනම් ඒ වගේ මේ ඇහැට පෙනෙන පැත්තේ රූප තුල සත්‍යය ඉන්නවමයි මම ඉන්නවමයි කියලාමයි හිතන්නේ. හිතලා ඒක ඇත්ත වෙලා ඒ දුකෙන් එතර වෙන්න වීර්යය වඩනවා. ඒ උත්සාහයම අවිද්‍යාව ඇතුලේ කියලා මතක් කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා ඇහැට පෙනෙන රූපෙට තමන් කෙලෙසියක් එකතු කළාම තමන්ට ඒ රූපය පුද්ගලයක් වගේ පෙනෙනවා. දැන් ඔබට තව සත්‍යය ඉන්නවා වගේ ඔබට පෙනෙන්නේ කියලායි ඔබ ඉගෙනගෙන තියෙන බුදුදහම දන්නවනේ. ඔබේ ඇහැට ඉදිරියෙන් තියෙන රූප හම්බ වෙනකොට තමන්ගේ සිත පැත්තේ ඒ රූප සත්‍ය පුද්ගල හැටියට පෙන්වන්න ක්‍රමය දෙනවා. එතකොට ඕගොල්ලන්ට පෙනෙන්නේ ඉදිරියෙන් තියෙන රූප ටික සත්‍යය හැටියට නම් පුද්ගලයේ හැටියට නම් මේ කය තමන්ගේ හැටියට නම් මේ දැන් කෙලෙස් ටික නිසා තමා තුළ ලෝකෙ ඉපදිලා දැන් තමා තුළ උපන්න ලෝකය කියලා දැක්කොත් කිසි වෙලාවක සක්කාය දිට්ඨිය තියෙන ලෝකය තුළට යන්නේ ඒකම යා දන්නවා මේ ජරා මරණ සංඛ්‍යාත රූපය අනේ මේ කෙලෙස් ටික මේ දුක ලෝකෙට හේතු මේ තණ්හාව නැතිකොලොත් මේ ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්න හින්දා
සීලයක පිහිටලා සමතකමතහනකින් හිත වඩ පුළුවන් තරම් මේ ආයතන ටිකේ ඇහැ රූප කන ශබ්ද කියන ටිකේ ඇත්ත පෙන්න තණ්හාව නොයෙදෙන හැටි උපන්න තණ්හාවක් වෙනම් දෙවෙන්න නූපන් තණ්හාව නූපදින විදියට උපන් ආශ්‍රයක් තියෙනම් දෙවෙන්න නූපන් ආශ්‍රය නූපදින විදියට ප්‍රයෝග කරනවා. එහෙම කරන්න මේ ආයතන ටිකේ තියෙන තණ්හා උපාදානය ගෙවෙනකොට අර ටීවී එකේ රූපේ පුද්ගලෙක් කියලා පෙන්වනකම තමන්ගේ මනසෙන් ගෙවිලා යනවා වගේ ජීවුන දවසට එතන රූපේ සැබෑ රූපය මත වෙනවා වගේ මේ ඉදිරියෙන් තියෙන සත්‍ය පුද්ගලිය කියලා මේ කය තමන් කියලා පෙන්වන සම දෙවෙන විදිහට ටික කටයුතු කරනවා. යම් දවසක් තියෙනවා සියලු ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන දවසක්. එදාට ඔබට මේ අම්මා තාත්තා දුව පුතා රන්රදී මුතුමැණි පැටික මේ වස්තු ටික නොපෙනෙන දවසක් වේ. එදාට සියලු ලෝක නිරෝධයක් වේ. මේ ආයතන ටික පරිහරණය කරද්දිම ලෝක නිරෝධ කළා ලෝකෙ මිදිර ජීවත් වෙන තැනටයි රහතන් වහන්සේ කිව්වේ. එහෙම නැතුව මේ ආයතන ටික ඇත්තම කරගෙන ඒකෙන් පලා යන්න මොහොතක සමාධියක් හෝ කරගන්න නැතුව අපි නිකන් කිව්වොත් අද දවසේදී අපි කරන්නේ මේ නුන වගේ වැඩ. ඒ කියන්නේ මේ අම්මලා තාත්තලා දොරවල් යාන වාහන ඉදකට මුල මුදල් මේවා ඇති බව හෝ නැති බව නිසා මහා පීඩා එන තමන් ලෙඩගෙන මහලු වෙන මරණ දුකටපත් වෙලා නින්දා පහක දුකටපත් වෙලා ඉතින් දෙවි කිලන් සෝකීපත්ටපත් මේ දුකෙන් දෙරෙන්න අපි හැඟෙන්න තැන් හොයාගන්නවා. මේ දුක අපිට අහු නොවෙන තැනකට චිත්ත සමාධියක් හෝ ඇති කරගන්න අපි උත්සාහවත් වෙනවා. ධ්‍යානයකට හෝපත් වෙන්න. එතකොට මේ දුක අපිට නැති වෙනවා කියලා හිතයි. නමුත් පින්වතුනි ඔබට නොපෙනෙන තැනකට ඔබ ගියා කියලා දුක නැතුව නෙවෙයි. දැන් ඔබට පේන්නේ නැති තැනකට ඔබ ගියා. ඔබට මම කියන්නේ නීමින්නවා වගේ. නීමින්න කියන්නේ හෙලේ ඉන්න පුංචි සත්තු. හරියට මුවකට මුව වගේ ලොකු සතත් හරි පොඩි. ඉතින් මේ නීමින්න හරි බය සතේ හරි අහිංසක සතේ මුව වර්ගයකට අයිති හරි අහිංසක. ඉතින් මේ නීමින්න පස්සේ මිනිස්සේ කාරේ තව බල්ලෙක් හරි පැනනොත් මොහොයින් දුවල ගිහිල්ලා මෙයා මොකද කරන්නේ පඳුරක් පස්සේ ඔළුව ගහගන්න. ඔළුව ගහගත්තාම දැන් එයාට නොපෙනෙනකොට එයා හිතන්නේ අනිත් පැත්තට පේන්නේ නැහැ කියලා. මේ ඇඟ ඔක්කොම එදී. ඉතින් අර මිනිස්සු හෝ අර සතාව මරනවා. අර බල්ල හෝ කන. ඇයි? එයා ඔළුව හංගගත්තාම දැන් එයාට මිනිස්සුන්ව සත් අර බල්ලව පේන්නේ නැති වෙනකොට මේක හරියට පේන්නේ නැහැ තමයි. නම් ඔළුව හංගලා එයාට මොකුණාට ඇඟ මෙහෙ පේනවා. ඒ වගේ කෙනෙකුනේ මේ මම ඉන්නවා අම්මා අප්පා ඉන්නවා මේ දුකයි කියලා දුකෙන් බේරෙන්න తాවකාලික ධ්‍යානයක් කර සමාධියක් කර මොකක් හරි අරගත්තාම අපිට දැන් දුක පේන්නේ මාව පේන්නේ අනිත්‍යය පේන්නේ අපිට නොපෙනුනම අපි හිතන්නේ දුක නැහැ කියලා. අපි මේ ඔළුව හංගගෙන ඉන්නවා. අපිට නොපෙනුනාට මාර්ගයට පේනවා අපේ ඇඟේ ඉදිරි කොටස. ඒ නිසා පින්වතුනි හොඳට බුද්ධිමත් වෙන්න කියන එකත් මම මේ කතා කරපු දර්ශනයේ තේරුම් ගන්න කියන එකත් පින්වතුන්ට මතක් කරනවා. ඒකදී පින්වතුන් ඔබටත් මටත් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙන මොකුත් නෙවෙයි. හැමදාම තියෙන ලෝකෙක ඉපදිලා තියෙන ලෝකෙක නොයේ පිළිදී පීඩා විඳලා කර්මානුරූපව නැරිලා යන එක ඉරණම කරගත්ත ඔබගේ මගේ වාසනාවට ඔබත් මමත් මේ ලෝකෙට පහළ වෙනකොට මේ ආයතන ටික අරගෙන උපදිනකොට ලෝකයේ කියන එක තියෙන එකක් නෙමෙයි ලෝකයේ කියන කෙලෙසුන්ගෙන් හදාගත්ත එක. ඒ හදාගත්ත ලෝකේ හදාගෙන දුක් විඳින ලෝකෙට හේතු ටික මෙන්න මේක. මේ හේතු ටික නැති කළා මේ ලෝකෙ නැති කරන්න පුළුවන් කියලා. ලෝකයේ ඇතිවීම නැතිවීම පෙන්වලා ලෝක නිරෝධ කළා. සසර ගමන අවසන් කරන්න දර්ශනයක් වෙනකොට ප්‍රාඥාන්සේ නම කම්බෙච්ච විදියක් පින්වතුනි මේ අවස්ථාව අතහැර ගන්න එපා කියන එක මතක් කරනවා.
ආපහු දවසක මේ අවස්ථාව අතහැරගත්තු කර්මානුරූප ආයතන ටික යම් තැනක තව හැදෙයි. ඒ ආයතන ටිකට කෙලෙස් ටික එකතු කළා එදාට මේ වගේම අම්මා තාත්තා දුව පුතා මම කියලා ඔබත් නමත් ලෝකේ හදාගනි. හැබැයි මේ ඔබ දුක් විඳින ලෝකේ හදාගත්තේ ඔබේම කෙලෙස් ටිකෙන් කියලා පෙන්වන මේ සාස්ත්‍රෝරය එදාට නැති වෙයි. මේ කෙලෙස් ටික නැති කළා මේ ලෝකේ නැති කරන්නයි කියලා පෙන්වන සාස්ත්‍රෝරය නැති වෙයි. හැමදාම කළා වගේ එදාටත් මේ තියෙන ලෝකයක් වෙලා ඇත්ත වෙලා ඒ ධර්මවලන්ට තණ්හාව ඒ තමන්ගේ ජීවිතේ තණ්හාවෙන් ඉඳලා ඒ තණ්හාව නිසා ආයත ආයතන ටික හදාගන්න දෙයි අපිට. ඒ නිසා ප්‍රමුඛුන්ට මතක් කරනවා මේ අවස්ථාවේදී බුද්ධිමත් වෙන්න අපේ වැරද්දෙන් පාර මැද්දේ ගිහිල්ලා වාහනයකට ඇතුළු නැරෙන්න වෙන්නේ අපිට. අපි පාර අයිනේ ගියා පුළුවන් තරම් පරිස්සමෙන් අනුන්ගේ වරදකින් ඇවිල්ලා වාහනයක් ඇවිල්ලා අනුන්ගේ වරදට ඒ හැප්පුණත් නැරෙන්න වෙන්නේ අපිට. මගේ වරදිනුයි අනුන්ගේ දිනුයි දෙකම වැරදුනත් ඇත්තම මැරෙන්න වෙන්නේ අපිට. ඒ වගේ තමන් ධර්මයේ දන්නේ නැහැ අනිත් කෙනා කියලා දුන්නේ කියන එකක්වත් එහෙම නැතිනම් මගේ වරද නිසායි මම මේ හරියට ධර්මයක් තේරුම් ගන්න බැරුව වරද පිළිපන්නේ කියලා උනොත් තමන් පරීක්ෂාකාරී නොවුණු තමන්ගේ වරද නිසා ජරා මරණ දුකට සැප යන්නේ තමන්ට. අපි නම් දන්නේ අපිට මේ අහවල් ආමුදුගොල්ලෝනේ කියලා දුන්නේ අහවල් පිරිස කියලා දුන්න හින්දානේ කියලා ද සමාවක් නැහැ. අපි දන්නේ අපි අහිංසකයි අපිට ඉතින් මේගොල්ලෝ කියලා දුන්නා. ඒ හින්දා අපි ඉතින් කළා. ඒ හින්දා වර්ධුණා කියලා හරියන්නේ නැහැ. තමන්ගේ වරදින් හෝ අනුන්ගේ වරදට මෙහෙයපු නිසා හෝ අනුන්ගේ වරදින් හෝ තමන්ටයි කසල්ට වෙන්නේ කියන එකත් මතක් කරනවා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණ වෙලාවේ මෙන්න මේ පින්නපු ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරන මේක අතිශයම සියුම් ගැඹුරු ධර්මයක්. මේකට වාද විවාද කරන්න නෙවෙයි මේ ධර්මයේ ගුණයක් තියෙනවා. බණ නමත හරි බෞද්ධය කියලා ඉපදුන ඕගලන්ට නෙමෙයි අබෞද්ධ කෙනෙකුට ඒ පස්සෙක මෙහෙ එන්න මේ ඇවිල්ලා බලන්න. ඕ ලෝකයේ කියලා එකක් තියෙනවද ඔබට ලෝකෙ පෙන්වනවද කියන සිද්ධිය පෙන්වන්න පුළුවන්. ඔබ තියෙන ලෝකෙකට දුක් වෙනවද ලෝකෙ උපදවගෙන දුක් වෙනවද කියන එක පෙන්වන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මේක තේරුම් ගත්ත සම්දිත්තිකයි අකාලිකයි කියන ගුණ ටිකක් තියෙනවා මේක. ඉතින් අපි ඔය කටපාඩමට නෙමෙයි ජීවිතේ යොදාගත්ත යුතුයි ජීවිතෙන් දැක්ක යුතුයි කියන එක මතක් කළා. හැම දිනම තමන් බොලඳ විදිහට මේ තාවකාලික කුටි ක්‍රම හොයන්න යන්න එපා. අපි ගහපු ගැටේ අපිම ලියන්න වෙනවා. අපි උපද්දවාගත්ත ලෝකය අපිම මිදෙන්නේ නැතුව අපි මේක ඇත්ත වෙලා හරියන්නේ. අපි උපද්දවාගන්න ඒ ලෝකේ ඇත්ත වෙලා අපි මේකෙ මිදෙන්න දඟලනවා. අපි අපේම ඡායාවට බය වෙනවා වගේ සිද්ධියක් මේ වෙලා තියෙනවා. ඉතින් ඒ බව තේරුම් අරගෙන මේකෙ මිදෙන්න උත්සාහවත් කියලා එක මතක් කරනවා. ඒ ධර්මයේ තේරෙන්නේ නැත්තම් මේ කියන දර්ශනයේ ගැඹුරුමයි. ඒ කියන්නේ ඔබ අභෞවියයි කියන එක නෙමෙයි. ඔබේ මනසේ නීවරණ ධර්ම ටිකක් වැඩි. ඔබට චිත්ත සමාධියක් ඕනේ, ඔබට ධ්‍යානයක් ඕනේ. ඔබේ දර්ශනය පැහැදිලි කරගන්න. මොකද ওই දර්ශනයයි ආර්ය දර්ශනය. ওই දර්ශනය ලෝකෙන් නිදෙන්න පුළුවන් දර්ශනය. එතකොට ওই දර්ශනයේ ගැඹුරයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච විචිකිච්ඡා කියන ආවරණීය ධර්ම සාපහතෙන් ඔබේ මනස දැහිලා. එතකොට මේ ආවරණීය ධර්ම දුරු කරන්න චිත්ත සමුදයක් උදව් කරගන්න ධ්‍යානයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න. ඒ ධ්‍යානය ආර්ය වෙන්නේ මේ දර්ශනය ලැබුණා. නැත්තම් මේ වගේ දර්ශනයක් තියෙනවා ඒක දකින්න මෙහෙම කරන්නේ කියන තැනකින් කළොත් මිසක ඒ වටපිටාව නැතුව ලැබුවට ආර්ය වෙන්නේ. ඒ නිසා ওই දර්ශනයට උපකාරක චිත්ත සමතයක් වඩන්න. චිත්ත සමතේ ගන්න අපහසුයි කායික වාචික සංවරය නැති කෙනාට. ඒ නිසා කායික වාචික සංවරය ඇති කරගන්න ඒක ඔබේ සීලය. සීලය උපකාරයි කායික වාචික සංවරය ඔබට උපකාරයි චිත්ත සමතය ඇති කරගන්න. චිත්ත සමතය ඔබට උපකාරයි ලෝකයේ තියෙන එකක්ද ලෝකයේ උපදවාගත් එක. ඒ කියන්නේ සත්‍ය රූපේ සත්‍යමද රූපේ සත්‍ය කියලා කියනවා. උදාහරණයකට මම කෙටියෙන් ගත්තොත් මට ඒ රූපේ මගේ අම්මා වගේ කෙනෙකුට මටයි පේන්නේ. මගේ අම්මා වගේ මට පෙනෙන රූපේ ඕගොල්ලන්ට පේන්නේ අම්මා වගේ. ඇයි මටයි ඇත්ත.
ඒ රූපේ විපරිණාම වෙනකොට මම මවමල දුක විඳට ඔයගොල්ලෝ විඳින්නේ නැහැ. ඇයි ඒ? ලෝකයේ මම හදාගෙන නිසා. ඒ රූපේ අම්මනම් ඒ අම්මා පෙර ජීවිතයෙන් නම් ආපු කොහාටවත් යන අම්ම කෙනෙක් නම් මවමල දුක විඳිනකොට සමස්තයක් මේ ඔක්කොම විඳින්න වෙනවා. මොකද ඔක්කොම දකින්නේ එකම රූපේ ඇහෙන්. එකම ඇහෙන් රූපේ දකින්න මට මගේ ලෝකේ අම්මා නැති අම්මා අසුරු කරන්නත් අම්මා නැති වෙන දුකත් මම විඳිනකොට ඒ ඇහෙන් බලපු රූපේ තියෙන ඒ සිද්ධාන්තය තුළම ඔබ මවමල දුක විඳින්න. එහෙනම් ඒ උපමාව ඇති බුද්ධිමත් කෙනෙකුට මගේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිසින් කියලා මට රන්ටදී මුතුමනි කියනවා කියලා පෙනෙන ලෝකය විනාශන උපදවාගත්ත මිසක පෙර ජීවිතින් ගිනාවක් තව ජීවිතයකට ගෙනියන ලෝකයක් නෙවෙයි කියන එක. ඉතින් මේ අනුසාරයෙන් මම ඔබට අවදි වීමට ප්‍රඥාව මූලාරම්භයක් විතරයි දුන්නේ. ඉතින් මේ අනුව හිතන්න තව පැතිකඩක් තියෙනවා කියන එකත් මතක් කරනවා. බෞද්ධය කියලා කියන්නේ ගොඩාක් තීක්ෂණ ගොඩාක් ප්‍රඥාවන්ත කෙනෙක් මිසක මෝඩ කමකට වචනයක් පිටපස්සේ දුවන කෙනෙක් නෙවෙයි. කවුරු මොන විදිහට කිව්වත් මගේ මේ ජීවිතේ ජරා මරණ දුකෙන් නිදෙන දර්ශනයක් මට හම්බුණාද නැද්ද? මම සමහර විටක ඔබට කිව්වොත් ඔබ රහත් වෙලා ඔබ දැන් සියලු දුකෙන් නිදහස් වෙලා කියලා කිව්වා. ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ගත වෙන ජීවිතේ ධර්මවලගේ ප්‍රශ්න මේ ජරා මරණ ජීවිතේ මම එහෙම නෝ. මේ තරම් දුකකින් ඉන්නකොට ලැබෙන රහත් ඵලය මට වැඩක් තියෙනවා. මට මේ දුකින් නිදහස් වෙන්න ඕන කියන තැනක. රහත් වුණා නම් දුක කියන ජීවිතේ කියන දුකෙන් නිදහස් වෙනවා යත්තේ මිසක. වෙන දෙයක් නෙමෙයි කියන දෙහිතන්න පුළුවන්. ඒ වගේ තමන්ට වංචා කරගන්න එපා කියන එකත් මේ බුද්ධ උත්පාද කාලේ අත්හැර ගන්න එපා කියන එකත් මතක් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ ඔබට මතක් අනුකම්පාවෙන් දේශනා කළ මේ ප්‍රාර්ථනාව මම පොඩ්ඩක් මතක් කරනවා. උභේන නිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවාම උපජ්ජගාති. උභේන නිදම් මරණමේව දෙපසින් මරණය මැරිලා උපන්නයි කියලා මරනවා. නාමරණං පච්චාවා පුරේවා නොමැරීමත් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත ධර්මයේ හැසිරෙන්න මා විනාශ වෙන්න කනවාම උපජ්ජකාත් මේ සුන සම්පත්තියේ අත්හැර ගන්නට එපා කියලා කියනවා. ඒ අවවාදයේ සරියුත් මහ රහතන් වහන්සේ කරපේකට මතක් කළා. මේ ජීවිතයේදීම ජරා මරණ සංඛ්‍යාත ලෝකය නිරුද්ධ කළා. ලෝක නිරෝධ කළා. විවේකයෙන් සීනාශ්‍රව මනසකින් සියලු ආයතනයන් උපාදාන වශයෙන් නොගෙන නිදුන් ලෝකයේ නිරෝධය කරන්න ඔබට මේ දේශනාව හේතුපනිස්ය වේවා. තුනුරුවන් සුවිසු මහා ගුණේ අනන්ත ඥාන භාව බලයෙන් ඊට ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා ආශිර්වාද කරමි. අද දේශනාව අවසන් කරනවා. ඉතින් ඔගොල්ලෝ කෙරෙහි අනුකම්පාවෙන් රෝගාපාදේව සිද්ධියත් අපේ නන්දරත්න ස්වාමීන් වහන්සේ කරුණාවන්තයට කළ හැකි ආකාරයට ධර්මයෙන් ඔයගලන්ට අනුග්‍රහ දක්වා. ඉතින් අපි අනුමෝදන් කටයුතු තැනට අනුමෝදන් කරමු. අපි සියලු දෙනාම සියලු ආකාරයෙන් ඵල කරගත් සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන් වහන්සේ පින්වත්තුන් ජීවල් දරා රැකගත්තා දිස්ත්‍රාන්ත අධිපති ශාසනම දිස්ත්‍රකාරක සිල් දෙවියන්ගේ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුවන වර්ධනය කරගනිමු. දිව්‍ය පතන බෝධින් තුන්වෙනි සනසෙත් දිව්‍ය ආරක්ෂාව දෙනුතුන් කෙරෙහි ලබා දෙත්වා කියන දහසක් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝජයන්තු සියං පදං. ඒ වගේම ඔබ සිල්දනාතම නිබඳ කුසල සිද්ධ කරගන්න ඉඩ අවස්ථාව හම්බ වෙන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි
ඉතින් අපි මේ ගෞරවනීය මහා සංඝරත්නයට ප්‍රතිසම්මානුමෝදන් කරමු. අපි සියලු දෙනා සියලු ආකාරයෙන් පහළ කරගත් සීල කුසලයන් මේ ප්‍රතිදේශී විහාරස්ථානයේ වැඩ සිටිනා වූ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඔබ ක්‍රියානුකම්පාවෙන් අනුශාසනා කරන්නට පැමිණි අපේ මහාචාර්ය නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඉන්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වෙත්වා. ඉන්වත් ස්වාමීන් වහන්සේ කාර්යන රෝධික මුසුමසිතා කියලා ප්‍රසාදනාට පවත්වමු. ඒ වගේම ඔබ සියලු දෙනාගේම නමින් මේ කාලේ අත්‍යවශ්‍යව නියදී ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ දුකින් සිටින දුකින් අතමිදී සුඛී සුවපත් භාවයට සේවා උතුම්නිසිත කියන අදහසින් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ. ඒ වගේම මේ පින්වත් සියලු දෙනාට මේ සඳහා උදව් කරකල සහ සම්බන්ධ වෙලා කටයුතු කළ අවශ්‍යම දෙනාටම අපේ අනුමෝදන් වූ දෙවියන් දේව ආශිර්වාදයෙන් තුන්වන් සතරන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍රව වේවා. කරුණකින් යහපත් සියල්ල සමුද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසන සිතන වැඩවදාලා වූ ජාතිය ජරාවක් ත්‍යාගයක් සූත්‍යක් මරණයක් සදාකාලික සැප ඇති ලෝක නිරෝධී මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඔබට මේ කුසල ධර්මයේ හේතුපාරමී වේවා අසත්‍යමය කරනවා. හැම දිනකටම කෙරුවන් සරණයි ඔබ වන්දනා කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාප්පයන චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිවච්ච අතෝ නිපාන සම්පatti විනාති සම්පූර්ණ